9 and 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අද ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි දත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. පස්සර අනතුරේ බස් රථ දුරා රිමාන්. අනතුර දැක පලා ගිය ටිපර් රථ රියදුරාත් රක්ෂිත බන්ධනාගාරයට. සහරාන්ගේ අන්තවාදයේ පැතිර වූ තවත් දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ බහරයට. අන්තවාදී කණ්ඩායම් වලට ආධාර එකතු කිරීමක් සිදු කර තිබුණු බවට වාර්තා වුණා. ඒ නිසාම ඔහු ඒ රටින් පිටුහල් කිරීමක් සිදු කර තිබුණා. සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙනුත් කොවිඩ් පොකුරක්. මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 90,000 පනි. සහල් ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් උත්සව සමයේ අලවියෙන් ඉවත්වන බවට සහල් වෙළඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්. ආණ්ඩුවට දැනෙන තීරණයක් ගන්නවා. එළඹෙන අවුරුදු සමයේදී අපි වෙළඳ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න උනත් අපි සූදානම්. යලි ජය කෙහෙලි නැංවීමට සැරසෙන ප්‍රවීණයන්ගේ අවසන් මහා සටන ආරම්භේ. පස්සර මාරක අනතුර සිදු කළ පෞද්ගලික මගී බස් රථය රියදුරා ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. බදුල්ල රෝහලට පැමිණ ප්‍රතිකාර ලබන රියදුරා පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මේ නියෝගය නිකුත් කර ඇත්තේ. මේ අතර අනතුර සිදු කළ බස් රථයට මගහරස් කළ ටිපර් රථයේ රියදුරාවද අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ලුණුගල සිට කොළඹ බලා ධාවනය කෙරුණු මේ අර්ධ සුඛෝපභෝගී බස් රථය අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගියේ ඊයේ පෙරවරුවේ. එම අනතුරින් බස් රථයේ සිටි මගින් 14 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය අයගේ සිරුරු ඊයේ රාත්‍රියේ සහ අද පෙරවරුවේ පවුල්වල ඥාතීන්ට බාර දීමට පස්සර සහ බදුල්ල රෝහල්වල බලධාරීන් පියවර ගත්තා. රෝගීන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ සුසුම්නාවට හානි වී තිබෙනවා. මොවුන් සමහර විට පූර්ණ කාලීන ආබාධිතත්වයෙන් පසු වෙන්න පුළුවන්. දුරු ජීවිත කාලය පුරාවටම බස් රථ රියදුරා ගත්තාම පොගෙක් පාදයක බිඳීමක් සහ පොඩි තුවාල ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. මේ දරුණු අනතුර සිදු වුණේ මාර්ගයේ ඉහළින් විශාල ගල් පතුරක් කඩා වැටි මාර්ගය අවහිරව තිබූ වංගු සහිත ස්ථානයකදී. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මීට මාස 9කට පෙර මාර්ග අලුත් ඇඩියාවක් අතරතුර කඩා වැටුණු මේ ගල් පතුර ඉවත් කර නොතිබීම මේ අනතුරට ප්‍රධානතම හේතුවක් වූ බවයි. මේ ඇවිල්ලා දැන් ලොකු ගලක් තිබ්බේ. ඒවල ඇවිල්ලා පාරට ඉඩමදි කියලා වෙඩි කියලා ගල් කැඩුවා. කඩලා ඊට පස්සේ ඒක නතර කරා. නතර කරලා පස්සේ වෙයි වෙලාවේ තමයි මේ ගල පහළට ගියේ ඉස්සලා. මේ ගල් ඔක්කොම බුරුල් වෙලා තියෙන්නේ ගල් වෙඩි දාපු හින්දා. කෙසේ වෙතත් අනතුර සිදු වූ ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් මෙතෙක් ගෙන නොතිබුණු පියවර කිහිපයක්ම අද දිනේදී මෙලෙස ගැනීමින් තිබෙන ආකාරය අප කැමරාවේ සටහන් වුණා. මේ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු අප සමග මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම මේ මම එතන තමයි ඉන්නේ. පාරෙන් භාගයක් ගලක් කියනවා. ගල හැද පාරෙන් භාගයක්. මේ ලොරිය දැනගන්න ඕනේ. ඉතින් මේ එක්ක නවත්ත ගන්න. ඒ වංගුව බෙන්ටෙන් ගන්නකොට මේ ලොරියට දෙනවා අපිට වැඩිය මේ අපේ පැත්තට වැඩිය මේ බස් එක දෙනවා නවත්තන්න නෙවෙයි. ඒ දෙය කළා නෑ යාදී. මේ රිරුල් මහත්තයා කොස්කම කෙනෙක් තමයි. එතකොට මේ බස් එක දෝන නිසාවෙන් ලුණුගලට පොඩ්ඩක් මෙහා ගියක් වෙන්ට් එක කාමරයක් වෙන්ට් එක ගන්න තමයි ඉන්නේ. ලුණුගලට පොඩ්ඩක් මෙහා. එතකොට එතනින් තමයි නගලා තියෙන බස් වල මේ එන අතට. අනිත් ඩ්‍රයිවර් ගිහිල්ලා එයා ගියනට බස් එක කියලා තියනවා. එන අතර එන්න. ඒ අරන් ඇහිල්ලා වැඩි වෙලාවක් නැහැ. එයාගේ ගේලෙන් ඉඳන් තව මිනිස්සු 10ක් අතකුළු යන්නේ. ඒ දුරක තමයි ඉන්නේ. එතනනම් මේ අරන් එන අතර තමයි වෙලා තියෙන්නේ මහත්තයා. ඔව් මේ රියදුරා කිසියම් මෙයා හැබැයි ගංජා රමේන පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. හැබැයි සිගරට් එකක් බොනවා, ටීපේන්ඩි බොනවා. ගංජා රස පාවිච්චි කරන්නේ නැහැ. මේ අතර බස් රථය අනතුරට ලක්වන විට ඊට ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ රියදුරා අනතුරින් පසුව පලා ගොස් තිබුණා. බඩල් කුඹුර ප්‍රදේශයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී අනතුරක් දැකය වාර්තා නොකර සිටීමේ චෝදනාව මත ඔහු ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර අනතුරින් තුවාල ලැබ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අනතුර සිදු කළ පෞද්ගලික බස් රථයේ රියදුරා පරීක්ෂාවට ලක් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහුවද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ අතර අනතුර සිදු ස්ථානයට පැමිණි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අද බස් රථය මෙලෙස පරීක්ෂාවට ලක් කළා. මේ අතර ජාතික ගමනාගමන කොමිසම පවසන්නේ අදාළ අනතුර සහ එවැනි සිද්ධීන් නැවත සිදු නොවීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.
අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකු සහ මවනැල්ලේ පදිංචිකරුවෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සහරන් හෂිම්ගේ සහෝදරයා වූ රිල්වාන් නැමැත්තා 2018 වසරේදී සිදු කළ පොපොරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකින් තුවාල ලැබුව අවස්ථාවේදී ඔහු කොළඹට ගෙන්වා ප්‍රතිකාර ලබා දීමටද මැදිහත් වූ පුද්ගලයාද ඒ අතර වනවා. පාස්කිරිදා ත්‍රස්ස ප්‍රහාරය එල්ලවීමෙන් පසු කල්මුනේ සයින්ද මරදු ප්‍රදේශයේදී සහරන් හෂිම්ගේ සහෝදරයා වූ මොහමඩ් රිල්වාන් නැමැත්තාද බෝම්බ පුපුරවා ගනිමින් සියදිවි නසාගත්තා. කෙසෙවෙතත් රිල්වාන් 2018 වසරේදී පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමක් හේතුවෙන් තුවාල ලබා ඇති අතර එහිදී ඔහු කොළඹට ගෙන්වා ප්‍රතිකාර ලබා දීමට පුද්ගලයෙකු කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කළ විමර්ශන හමුවේ මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය බහරයට ගෙන ඇත්තේ වැඩිදුර පරීක්ෂණ සඳහායි. දැනට අනාවරණ වී ඇති තොරතුරු අනුව 2018 වසරේදී රිල්වාන් හට ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර අනුබල ලබා දී ඇත්තේ 27 හැවිරිදි අදාළ පුද්ගලයායි. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා ඔහු බාර දෙන ලෙස විමර්ශන සඳහා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ඒ අනුව අධිකරණය පොලිසිය ඉල්ලීම පිළිගෙන ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසයට බාර දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔහු කොළඹට රැගෙන විත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මාවනල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුද ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරටත් විදෙස්ගතවත් අන්තවාදී ප්‍රචාරක කටයුතුවල නිරතවීම හේතුවෙන්. ඊයේ රාත්‍රියේ ඔහු මාවනැල්ල ඕවත්ත අල් අක්සාර් පටුමගේ පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට අන්තවාදී කණ්ඩායම් වලට ආධාර එකතු කිරීමක් සිදු කර තිබුණු බවට වාර්තා වුණා. ඒ නිසාම ඔහු ඒ රටින් පිටුහල් කිරීමක් සිදු කර තිබුණා. ඔහු විසින් පරිහරණය කරන ලද ලැප්ටොප් පරිගණකයක් පරීක්ෂා කිරීමේදී විවිධ දත්තා අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ඔහු ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචාරය කිරීම සඳහාත් ඒ වගේම විවිධ අන්තවාදයේ සමග බැඳී ඇති ත්‍රස්ත ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන පුද්ගලයෙකු බවට පෙනී ගොස් තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතාද මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිතුමා ලිපිගොනුව විමර්ශන කරගෙන යනවා. ඒ විමර්ශන සිදු කරනවා CID එක, TID එක ඇතුළු සම්පූර්ණ පොලිස් දෙපාර්තමේන්තුව විසින්ම. ඒවයි සමහර වාර්තා නීතිපතිතුමාට ගිහිල්ලා තියෙනවා. මම හිතනවා එතුමා සමහර වෙලාවලදී දැනටමත් අධිචෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. මෙම වාර්තාවේ නිලි අරගෙන නැහැ. අපි හිතනවා ඒ සියලු විමර්ශන අවසානයේදී සාධාරණත්වය ඉෂ්ට වෙයි කියලා වරදකරුවන්ට විරුද්ධව දඬුවම් ලැබේ. නඩුදායි නිවැරදිකරුවන් නිවැරදි වෙයි කියලා. බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස යලි දිවයිනට පැමිණියා. මේ සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් 6කටද අත්සන් ලැබුණා. බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දූත පිරිස ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඈත් යානයකින්. එරට නිදහසේ ස්වර්ණ ජයන්තිය සැමරීමේ උළෙලට සහ බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබ රහමාන් මැතිතුමාගේ සියවන ජන්මදින උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීම මෙම සංචාරයේ කැපී පෙනෙන සිදුවීමක් වුණා. උත්සවයෙන් අනතුරු බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුණේ එරට ඩකා අගනුවරදී. ලබන වසර වන විට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මියට ආරාධනා කර තිබෙනවා. එහිදී බංග්ලාදේශ අගමැතිනි මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ එතුමන්ගේ බංග්ලාදේශ සංචාරය පෞද්ගලිකව තමන්ටත් බංග්ලාදේශ රටවැසියන්ටත් සිදු කළ විශාල ගෞරවයක් වන බවයි. COVID-19 ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,000 සීමාව අද ඉක්මවා ගියා. ඒ නව ආසාදිතින් 177 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආශ්‍රිතව 500කට ආසන්න COVID-19 ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේදී පමණක් එම පරිශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 193ක්. COVID-19 වෛරසය ආසාදන වූ රෝගීන් 349 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතයින් 229 දෙනෙකුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර එම ආසාදිතයින් 229න් 193 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පරිශ්‍රයෙන්. එම පරිශ්‍රයේ සේවකයින්ට COVID ආසාදනය වී ඇති බවට ලද තොරතුරකට අනුව එහි සේවකයින් 10කට අධික පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා. එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඊයේ වාර්තා වූ ආසාදිතයින් 193 දෙනාද සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474ක්. තවත් පරීක්ෂණ 170ක ප්‍රතිඵල ලැබීමටද නියමිතයි. තෙල් පිරිපහදුවේ කෙරෙන නඩත්තු කටයුත්තක් සඳහා පිටතින් සේවකින් බදවා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම සහ ආසාදිතින් පිළිබඳ තොරතුරු වසන් කිරීම හේතුවෙන් තෙල් පිරිපහදුව තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
මේ සේවකයෝ බඳවා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපාටිපාටිය දාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔවුන් සමග සාකච්ඡා කරලා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් දීලා තියෙනවා. කෙසේ වෙතත් ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපදලා නැහැ කියලා මේ වෙද්දී අනාවරණ වෙලා තියෙනවා. ඔවුන් ඇතුලේ රාජකාරී සඳහා යොදවාගෙන තියෙනවා. මේ යොදවා ගැනීමෙන් ඉදිරි තිදෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ තිදෙනා සම්බන්ධ තොරතුරුත් සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයට නිසි අවස්ථාවේදී ලබා දීලා නැහැ. ඔවුන් පසුව සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයට මේ සේවකීන්ගෙන් මේ සම්බන්ධව ආරංචි ලැබිලා විමසපුවම තමයි අවශ්‍ය දැනුම් දීම කරලා තියෙන්නේ. කෙසේ වෙතත් පිරිපහදුවේ සේවාවන් අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ සේවකීන් 200ක් සෞඛ්‍ය ආරක්ෂිතව සේවාවන් වල යෙදවීමටද සෞඛ්‍යංශ පියවර ගෙන තිබුණා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත්කරණය තවදුරටත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්‍රියාත්මක වනවා. ඊයේ දිනේදී පමණක් පුද්ගලයන් 8938 දෙනෙකුට එන්නත් ලබා දී තිබූ අතර මේ වන විට එන්නත්කරණය කර ඇති සමස්ත සංඛ්‍යාව 8,24,523ක්. මේ අතර කොවිඩ් පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අද රත්නපුරයේ පැවති උත්සවයක් අතරතුර මෙලෙස අදහස් පළ කළා. අපි දවසකට ලක්ෂ 800ක් විතර PCR ටෙස්ට් වලට විතරක් වියදම් කරනවා. දවසකට ලෙඩ්ඩු 1000 ගාන එනකොට ඒ හැම එකටම රෝල් හදලා ඒක සඳහා අවශ්‍ය මහා ක්‍රියාමාර්ග ගොඩක අපි කටයුතු කරගෙන ගියා. මේ අතර එළඹෙන අලුත් අවුරුදු උදාවට මේ වන විට ජනතාව සූදානම් වන අයුරුද දක්නට ලැබෙනවා. හැබැයි අතරතුර කොවිඩ් වසංගතයට ඔබ බිලි වුණොත් ඔබේ පවුලේ අයටත් එය වැළඳෙනවා. අවුරුද්ද ඔබට සතුටින් ගත කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවුරුද්දට සූදානම් වීමේදී ඔබ නිරන්තරයෙන්ම නිරෝධායන ආරක්ෂණ විධි අනුගමනය කිරීමට කටයුතු කරන්න. කිසිවකු නොසිතන ඓතිහාසික ජනබලවේගයක් විපක්ෂයේ සමග නිර්මාණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අම්බලන්තොට මල්පොත්තාවේ පැවති 58 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. 58 වන සත්කාරය විපක්ෂනායක ජංගම සේවය අම්බලන්තොට මල්පොත්තාව ප්‍රදේශයේදී පැවැත්වුණේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සීනි මිල අහස උසට ගිහිල්ලා සර් උඹුරු කරන මේ ප්‍රදේශය වෙලත් හාල් කිලෝ එක 98ට නැගලා පැහැදිලිව මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. දැන් එතකොට තමුන්නාන්සලාට තීන්දුව කරන්න පුළුවන් දුක දැනෙන නහර ආණ්ඩුවේ වැඩ කරනවද නැද්ද කියලා. අද තිත්ත ඇත්ත කුමක්ද? මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට නැග මුළු රටම කඩා වැටිලා. මේ රටට සිදුවෙන විනාශය ඉදිරියේ තවදුරටත් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවද කියන ප්‍රශ්නය මම අහන්න කැමතියි. හැම තැනම කැලෑ ටික විනාශ කරන මතු පරම්පරාවට උහුලන්න බැරි පරිසර ගැටලු තුල ජීවත් වීමේ තත්ත්වය නිර්මාණය කරන කෙටි කාලීන වින්දනය වෙනුවෙන් දීර්ඝ කාලීන රටේ අනාගතේ විනාශ කරන ගමනක් මේ යන්නේ. මේ තත්ත්වය තුල ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනකොට මම අහන්න කැමතියි මේ රටේ ජනතාවගෙන් පළාත් සභාවෙත් 69 ලක්ෂයක් දෙන්නද හිතාගෙන ඉන්නේ. මම ඔබතුමාලට කියන්න කැමතියි කවුරුත් නොසිතන කවුරුත් විශ්වාස කරන්නේ ඓතිහාසික සන්ධානයක් නිර්මාණය වෙමින් පවතී. ලෝක වනාන්තර සහ වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. මෙරට ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිතුමා හොඳ පරිසරවේදියෙක්. එතුමා පරිසරවේදියෙක් හින්දා තමයි කුණු ගඳ ගහපු කොළඹ හදලා දුන්නේ. අදත් අපේ රටේ තියෙන නගර ටික හදාගෙන හරිත නගර බවට පත් කරාන යනවා. දැන් අපිට සිංහරාජය මුදව ගන්න සිද්ධ වෙලා තියෙනවා. නකල්ස් මුදව ගන්න වෙලා තියෙනවා. දහයාගල් මුදව ගන්න වෙලා තියෙනවා. විල්පත්තු මුදව ගන්න වෙලා තියෙනවා. ඇයි? සත්තු ටික නැති කරනවා, ගස්කොලන් ටික නැති කරනවා, ජල මූලාශ්‍ර මරා දමමින් තියෙනවා. මේක දැවැන්ත අනතුරක්. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල කාලේ. ඊගාවට 89 මහපාර අයිනේ ගස් ටික කැපුවේ කවුද? මෙරට අහිංසක මිනිස්සුද? තමුන්නාන්සලා අපි කියන දේ විශ්වාස කරන්න එපා. යන්න සිංහරාජයට, මුතුරාජ වලට යන්න, අද්දිටියට යන්න ගිහිල්ලා බලන්න. එහෙම කිව්වට දැන් උදාහරණයක් ගත්තොත් 2015 2014 කියපු දේවල් බොහෝ දේවල් නිර්මාණය කරපු දේවල් බවට ඊට අවුරුදු දෙක තුනකට පස්සේ තේරුම් ගියා කට්ටියට. මේ රටේ පරිසරය පිළිබඳව මුහුණු පොතේ සිද්ධෙන සංවාදය විකෘති කිරීම සඳහා යටපත් කිරීම සඳහා දරු ප්‍රයත්නයක්. ඒක අපි දැක්කා. හැබැයි මේක මේ පළවෙනි වතාවට මේ රටේ වෙච්ච දෙයක් නෙමෙයි. මේ පහුගිය අවුරුදු ගාන තුලම මේ වගේ සිද්ධීන් නැති වෙනවා. නමුත් වෙනදාට වැඩිය මේ වෙලාවේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාත්මක වෙන එක හොඳයි. මුළු ලෝකෙම මම මේ ඊයේ පෙරේදා හොයාගත්තා වැඩියෙන්ම වනාන්තර විනාශය ඇති කරන රටවල් වලින් දෙවෙනි තැන ගන්න ලංකාව. අපි ලෑස්ති වෙන්න වෙනවා අපේ ප්‍රදේශවල වනාන්තර කපනවා නම් පාරට බැහැලා එක නවත්තන්න. වනාන්තරේ කපන මිනිහට පුරුවරන් ගහලා පන්නමු. ඔයගොල්ලෝ යනවා නම් මාත් එන්නම් ඉස්සරහින්. අපි කාටවත් අවසර දෙන්නේ නැහැ නීතිය කඩලා කාලයි කපන්න. නමුත් සංවර්ධන කටයුතු නීත්‍යානුකූලව සිදු වෙනවා නම් ඒවන් නවත්තන්නත් බාධාවකුත් නැහැ. ඒ දෙකේ අතර සම්මිශ්‍රණයක් තියෙන්නට ඕන. මගෙන මන් දන්න ඉතිහාසය ගැන
එහෙනම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් පළවෙනි වතාවට තමයි කියන්නේ මේ අපේ රජය කියලා. අපේ රජය කියු නිලධාරියා මගේ කාර්යාලයටත් ආව මං ඇවිල්ලා මගෙනුත් ඉල්ලුවා එයාට මාරු වීමක්. මම එතුම එළෙව්වා ඒ වෙලාවේ. නෑ ඉතින් හැම පොලිස් නිලධාරියාම පවතින රජයට සේවය කළ යුතුයි. ඒක එතුමාගේ කටින් පිට වෙන්නේ නැති. This is Live at 8. විරාමෙන් අනතුරු ඔබ නැවතත් ලයිව් ඇට් 8 සමගින්. සිංහල හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා සතොස ශාඛා ජාලය හරහා සහන මල්ලක් ලබා දීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අප්‍රේල් මාස පළමුවෙනි දින සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියා. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව විවිධ චෝදනා නගද්දී ආණ්ඩුව පවසන්නේ මිල පාලනය කිරීමට වැඩපිළිවෙළවල් රැසක් ආරම්භ කර ඇති බවයි. එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන රුපියල් 1000ක් වටිනා සහන මල්ලක් ලබන මාස පළමුවන දින සිට සතොස වෙළඳ සැල් තුලින් පාරිභෝගිකයන්ට ලබා දීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. සහන මල්ල බෙදන්නේ සතොස හරහා විතරද වෙනත් වැඩ පිළිවෙලක් තියෙනවද මොකක් හරි? නෑ අපි සතොස හරහා පමණයි බෙදන්නේ. මොකද සතොසට කලින්ට වඩා විශාල පාරිභෝගික පිරිසක් සේවය ලබා ගන්න පැමිණෙනවා. කෙසේ වෙතත් සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව විසින් සහල් සඳහා පාලන මිලක් නියම කළද මෝල් හිමියන් එම මිලට සහල් ලබා නොදෙන බවයි. හල් 10 පැකට් එකේ ගහලා තියෙනවා කිලෝ 10 නාඩු කිලෝ 10 රුපියල් 960යි කියලා. අපිට මෝලෙන් හම්බෙන්නේ 1060කට. මේක මොන විහිළුවක්ද? මේ ජනතාව සතුසිට ගියොත් සම්පකාරයට ගියොත් සහල් මිලට ලැබෙනවා. ඒකට අපි පාරිභෝගිකයන් වශයෙන් අපේ කාර්යභාරයක් තියෙනවා, වගකීමක් තියෙනවා. වැඩිමිලට අලෙවි කරන ස්ථානෙක බාණ්ඩ නොගෙන සිටි. ඇතිතරම් සහල් තොග ලංකාවේ තියෙනවා කියලාද මම කියනද දැනට? තිබෙනවා කාලංගහරි. මොකද්ද මේ විහිළුව? මේක කාය අතර තියෙන ඩීල් එකක්ද කියන අපි දන්නෙත් නැහැ. ආණ්ඩුවට දැනෙන තීරණයක් ගන්නවා. එළඹෙන අවුරුදු සමයේදී අපි වෙළඳ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න උනත් අපි සූදානම්. යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත් කර එහි ගඳ සුවඳ බැලීමට ගිය දරුවෙකු පෙට්‍රල් සැර ආග්‍රහණය වීමෙන් මිය යාමේ අවාසනාවන්ත පුවතක් දඹුල්ල වැලමිටියාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙසේ මරණයට පත් වී ඇත්තේ දඹුල්ල වැල්මිල්ලාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 7 හැවිරිදි දරුවෙක්. සජිත් කුමාර මුණසිංහ දඹුල්ල වැලමිටියාව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්. ඊයේ පස්වරුවේ තම මිත්තණියගේ නිවසට පැමිණි කුඩා සජිත් නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුට අයත් මෙම යතුරු පැදියට නගින ආකාරය කිසිවෙකු දැක නැහැ. අවදානමක් ගැන කිසිදු අවබෝධයක් නොතිබූ ඔහු එහි ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත් කර ඊට එබී බලා තිබුණා. ටැංකියේ තිබූ පෙට්‍රල් වාෂ්ප ආග්‍රහණය වීමෙන් සජිත් සිහිසුන්ව යතුරු පැදියේ තෙල් ටැංකිය මතම මුහුණ හොවා සිටින ආකාරය මුලින්ම දැක තිබුණේ ඔහුගේ ළඟම ඥාතියෙක්. මූඩියල්ල මෙතන ඉඳගෙන පෙට්‍රල් සුවඳ බලන්න අර වාට් ගිහිල්ලා මොලේට කරන්ට් දාලා ටැංකිය උඩම කට මේ උඩම තියාගෙන හිටියේ. වෙන්දට ඒක නගලා ඉන්නවද? වෙන නෑම නගින්න දෙන්නේ නෑ. මල්ලි දැකලා වැඩල්ල නගම ඒ උඩ අත් දෙකයි කකුල් දෙකයි දෙකම දෙපැත්තට දාලා මම නිකයි ටැංකියේ කට උඩ ඊපස්සේ මම එහෙම අරන් නැගිටලා පාදී නායක අපි ඉතම දාගෙන පෙට්‍රල් ගන්නත් වෙනවා මුඩ. ඒම නැගිටලා අරන් තමයි හොස්පිටල් අරන් ගියේ පොඩි එක්කෙනා. එතකොටත් එහෙම දාලා පණ මොකුත් නැහැ බෙල් එහෙම කඩාගෙන හිටලා. කුඩා දරුවා ගලේ වෙල රෝහලට රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වුණේ නැහැ. මව්පියන්ගේ අවධානය ගෙලිහුණු සුළු මොහොතකදී දඟකාරකමේ අවදානම තේරුම් ගැනීමට තරම් වයසක නොසිටි පුංචි සජිත්ගේ ජීවිත ඉරණම මෙලෙස අවාසනාවන්ත ලෙස විසඳී තිබුණේ ඔහුට ආදරය කරන සියල්ලන්ගේම නෙතට කඳුලක් එක් කරමින්. අම්මේ මට පඩගෙන කියලා බගඩක් කවන්නේ. මගේ රන්තර පොතේ කියන්නේ. පෙට්‍රල් වගේ එකක් ආග්‍රහණය කරලා හුස්ම ගැනීමේ අපහසුතාවයක් තීදී ළමයා සමහරකට දඟලන්නේ නැති. ඒක දැක්කනම් අපිට ළමයා බේරගන්න තිබුණා. ළමයි කියන්නේ අත්හදා බැලීම් කරන ඕන දෙයක් හොයලා බලන්න ආසාවෙන් ඉන්න දරුවන් කොට්ටාසයක්. විශේෂයෙන්ම අවුරුදු 3 විතර පයින්නකොට ඒ දරුවන් හරිම දඟකාරයි. දෙමව්පියෝ ළමයි ගැන තියෙන අවධානය නැතිවීම නිසා තමයි මේ ගොඩක්ම අනතුරු සිදු වෙලා තියෙන්නේ. දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ යුතුයකමක් තමයි ළමයි ගැන අවධානය වැඩි කිරීම. This is Live at 8. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය.
කොවිඩ් රෝගයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දියත් කෙරෙන ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහන ඉකුද්දා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. පසුගිය දින කිහිපේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ අප අද ගමන් කළේ හිඟුරක්ගොඩ දුම්රියපළට. මඩකලපුව දුම්රිය මාර්ගයේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන හිඟුරක්ගොඩ දුම්රියපළට දෛනිකව මගින් විශාල සංඛ්‍යාවක් පැමිණෙනවා. නෙටෝල ආයතනයේ සහ ස්වර්ණවාහිනී ආයතනයේ දියත් කරන ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායම අද එම දුම්රියපළ වෙත ගියේ එය සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කිරීමටයි. හිස සරසමු අලුත් වෙලා අපි නැගිටිමු අපි නැගිටිමු. ඩෙටොල් ආයතනය ස්වර්ණවාහිනී ආයතනය සමග එක්ව සිදු කරන ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් මේ සඳහා සාන්ත චෝන් ගිලන්රත් හමුදාවේද සහාය ලැබී තිබුණා. දැන් රටවටින් අටට. වටින් අටට. 157 වන පොලිස් විරුසමරුව වෙනුවෙන් මාමනල නගරයේ පොලිස් කොස්තාපල් සභාන් සිහිවීම පිණිස ඉදිකර ඇති ස්මාරක ඉදිරිපිටදී අද පොලිස් විරුදින සැමරුම් උත්සවයක් පැවැත්වුණා. මේ අතර නුගේගොඩ කොට්ටාශයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සංවිධානයෙන් රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙනුවෙන් බියලි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමක් සිදු කෙරුණා. ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය හෝටල් සමූහයට එක් වූ නවතම සුඛභෝගී හෝටලයේ ලෙස උණවටුනේදී අරලිය බීච් රිසෝට්ස් ඇන්ඩ් ස්පා හෝටලය ඊයේ විවෘත කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්. කාමර 304කින් සමන්විත මෙම නවතම අරලිය හෝටලය තරුපහේ සුඛභෝගී හෝටලයක් ලෙසයි හෝටල් ශේෂ්ත්‍රයට එක්වන්නේ. මේ දිනවල පාකිස්තානී සංචාරයක නිරත වී සිටින හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්ලා මහතා ඊයේ රට හමුදාපති ජෙනරාල් කමාඩ් ජාවෙද් බජ්ජා මහතා මුණ ගැසුණා. පාකිස්තානු ජාතික දිනය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්ලා මහතාට ආරාධනා කර තිබූ අතර මෙලෙස එරට ජාතික දිනයක් සඳහා ආරාධනා ලැබූ පළමු හමුදා නිලධාරියා වන්නේ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්ලා මහතා වීම විශේෂත්වයක්. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අදියරක් දඹුල්ල අවට ප්‍රදේශවලදී අද ක්‍රියාත්මක වුණා. සංචාරකයන් පිරිසක් යාල වනෝද්‍යානයේදී අලි නැරඹීමට ගොස් සිදු වූ සිද්ධියක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එසමගින් ලයිව් ඇටේට අදට අවසන්. සුබ රාත්‍රියක්.